समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सद्धर्म श्रवणाभिलाषी श्रद्धा संपन्न गुणवंत पिन्नुतुनी සිරිත් පරිදි ධර්ම ගෞරවයෙන් බලාපොරොත්තු වෙන්නේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝසත වෙත මහත් කරුණාවෙන්ම දේශනා කළ ධර්මස්කන්ධයෙන් දහම් කරුණු කීපයක් ශ්‍රවණය කරමින් ධර්ම ශ්‍රවණයට කැමැති ලොව පුරා ඉන්න හැමටත් ශ්‍රවණය කරන්න ඉඩ හදමින් මුළු ලෝකෙටම ධර්මයේ දන් දෙන්නට බලාපොරොත්තු වෙන වෙලාවයි. පින්වතුනි, පසුගිය සතියෙහි මජ්ක්‍ධිම නිකායේ ධම්මචේතිය සූත්‍රය ඇසුරින් සිද්ධ කළ දේශනාවේ නිමාවටපත් කළ තැනින් ඉතිරි දේශනාව මෙතෙන් සිට ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. කුසල් මහරජුරෝ කියනවා මේ ශාසනයේ නිර්භයතාවයට පැමිණිච්ච කෙනා කලබල වෙන්නේ නැහැ, ශාන්තයි. අමුතුවෙන් අත් හරින්න දෙයක් නැහැ. ඒ නිසාම අත් හැරෙන්න දෙයක්වත් නැහැ. නැති දෙයක්වත් නැහැ. ඒක එහෙමයි කියලා ඇති දෙයක්වත් ඇති දෙයක්වත් නැහැ. හරීම සෝපත් ජීවිතයක්. මම මේ ශාසනයේ ස්වාමීනි එහෙම උත්තරය දකින්නයි කිව්වා. ඊළඟට කියනවා අනුන් දුන් දෙයින් යැපෙන්නේ, හැබැයි මේ ඔක්කොම අභිරූප භාවනේ තියෙනවා. ඊටාම ප්‍රසාදජනකයි, හරි සතුටින් ඉන්නවා. අනුන් දුන් දෙයකින් යැපිලා ආශාවන් නැතිව හරීම නිදහස් සිත් වලින් ඉන්න ස්වාමින් වහන්සේලා මම දකින්නයි කිව්වා වහන්සේගේ ශාසනය. දැන් අනෙක් ශාසනවල කොහොමද? කුරුෂ වෙලා, නහර ඉල්පිලා, දුර්වර්ණ වෙලා වරක් බැලුවොත් අය බලන්න බෑ. සමහර විටේ කෙස් වවාගෙන, නිය වවාගෙන එහෙමනේ. නමුත් ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනයේ මේ අනුන් දෙන දෙයින් යැපෙන ස්වාමින් වහන්සේලා
හැබැයි උන්වහන්සේලා හරීම දැකුම් කලොයි සතුටින් මෝ මඩල සරසගෙන හරි සුවපත්ව ඉන්ද්‍රියයන් පවා හරීම ප්‍රසන්නයි. ඔද්ද වැටි සිතින් යුක්තව ආශාවන්ගෙන් තොරව පුදුම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා මට පේනවායි කිව්වා. ස්වාමීනි මට එතකොටම හිතෙනවා ඒ කාන්තෙන් මේ ස්වාමින් වහන්සේලා මේ බුද්ධ ශාසනයේ මොකක් හරි ඵලයක් ලබාගෙනම ඉන්නේ කියලා. නැත්තම් මෙහෙමනම් සතුටින් ඉන්න බෑ. මොකක් හරි සුවයක් අඩුම තරමේ සරල බවවත් අල්පේච්ඡ භාවයවත් නේ. මාර්ගඵල කෙසේ හෝ වේවා අඩුම තරමේ අල්පේච්ඡ භාවයවත්. දැන් බලන්නකො මේ ශාසනයේ කොච්චර දේවල් තියෙනවද කියලා පින්වත්නි. ස්වාමින් වහන්සේ නමකට යමකින් දොස් කිව්වොත් කිසිම ස්වාමින් වහන්සේ නමක් ඒක ආපහු අහමින් විමසන්න යනවද? නෑනේ පින්වත්නි. කවුද කිව්වේ කවුද ඇහුවේ මොකටද එහෙම කිව්වේ කියලා විමසන්නේ නෑ. බලන්න කොච්චරනම් බැහැරින් තියනවද කියලා උන්වහන්සේලා ගැටලුව. ඒක මේ ශාස්ත්‍රයේ උන්වහන්සේලා පුරුදු කරපු ගුණයක්ද නැද්ද? උන්වහන්සේලා පුරුදු කරපු ගුණයක්. වළඳන්න ගේන ඕනම දානයක් වළඳලා උන්වහන්සේලා වැඩ ඉන්නවා. කිසි දවසක ඔබෙන් අහන්නේ මේක වළඳන්න පුළුවන්ද කියලා. උන්වහන්සේලා එහෙනම් මේ ශාසනයෙන් ලබලා නැද්ද ඵලයක්? ගුණයක් ලබලා තියෙනවා. ගුණයක් ලබලා තියෙනවා. කිසිම වෙලාවක උදේ ඉඳන් වළඳපු ස්වාමින් වහන්සේට දවල්ට මොනවා ගෙනීද කියලා සිතවිල්ලක් උපදින්නේ නැහැ. ගෙනෙන දෙයක් වළඳනවා. ඒ වළඳපු උන්වහන්සේ උදේ නම් තිබුණේ මේවා කියලා කිසි විටකවත් ගලපන්නේ නැහැ. උන්වහන්සේලා ශාසනයෙන් ගුණයක් උපද්දවලා නැද්ද? ගුණයක් උපද්දවලා තියෙනවා පින්වත්නි. කොසල් මහරජුරෝ කියනවා වෙන ශාසනයක ස්වාමීනි මෙහෙම එකක් අපිට දකින්න නැහැ කිව්වා. ඒ කාන්තෙන් මට හිතෙනවා වෙනත් මොකක් හරි උදාර ගුණයක් මේ ස්වාමින් වහන්සේලා නම් මේ බුද්ධ ශාසනය ලබාගෙන ඇති. ඒ අය වෙනත් ශ්‍රමණ බමුණන් ළඟ නැති මොනියම් හෝ ගුණ විශේෂයක් ඒ කාන්තෙන් තථාගත ශ්‍රාවකයෝ උපදවාගෙන ඇති. ඒ නිසාමයි මේ තරම් සතුටින් අනුන් දෙන දෙයින් හරි යැපිලා වැඩ ඉන්නේ. ස්වාමීනි ඒ නිසාම මට මේ කාරණේනුත් ඔබ වහන්සේගෙන ලොකු ප්‍රසාදයක් තියෙනවා කිව්වා. ධර්මයේ ස්වාක්ඛාතයි සංඝ රත්නයේ සුපටිපන්නයි කියලා මං ඔබ වහන්සේ ගැන එහෙම පැහැදීමකින් ඉන්නවයි කිව්වා. ඔන්න තුන්වෙනි කාරණය බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ මේ තරම් ගරු මුහුමන් දක්වන්න. ඊළඟට කියනවා ස්වාමීනි මම පුනච පරාහං බන්තේ රාජා කත්තියෝ මුද්ධාවසිට්ඨෝ පහෝමි ඝාතේ නායං වා ඝාතේතුං ජාපේථායං වා ජාපේතුං මම අභිෂේක කරපු රජෙක්. භාග්‍යතුන් වහන්සේ මම අභිෂේක කරපු රජෙක්. රජ කෙනෙක් හැටියට අභිෂේක කරපු මට කරන්න බැරි දෙයක් නෑ කිව්වා. මගේ රාජ්‍යය ඇතුලේ මට කරන්න බැරි දෙයක් නෑ. කෙනෙක් මරන්න ඕන නම් මට මරන්න පුළුවන් කිව්වා. කවුරුවත් අහන්න බෑ එහෙම කළේ කියලා. ඊළඟට තවත් කෙනෙක්ව නිර්ධන කරන්න ඕන නම් ඒ කියන්නේ සියලු ධනෙ රාජසන්තක කරන්න ඕන නම් අභිෂේක කරපු රජ කෙනෙක් වෙච්ච මට එයාගේ සියලු දේ රාජසන්තක කරලා නිර්ධන කෙනෙක් කරන්න පුළුවන් මට. ඒ බලය මට තියෙනවා. ඊළඟට කියනවා පින්වත්නි රටින් නිරපන්න ඕන නම් පබ්බාජේතායන් වා පබ්බාජේතුං රටින් පිටුවහල් කරන්න ඕන නම් රටින් පිටුවහල් කරන්න මට පුළුවන්. කවුරුවත් අහන්නේ නැහැ ඇයි එහෙම කරේ කියලා. අහන්න බෑ. මොකද අභිෂේක කළ රජෙක් මං.
මරනවා නම් මරන්න පුළුවන්, නිර්ධන කරන්න ඕන නම් නිර්ධන කරන්න පුළුවන්, රටින් පිටුවහල් කරන්න පුළුවන් නම් රටින් පිටුවහල් කරන්නත් පුළුවන්. තස්ස මයිහං බන්තේ ස්වාමීනි එහෙම දේවල් කරන්න පුළුවන් වෙච්ච මම අට්ඨකරණී නිසින්නස්ස අධිකරණය කරන තැන, ඒ කියන්නේ නඩු විසඳන තැන තියෙන උසාවිය, රාජ්‍ය සභාව. රාජ්‍ය සභාවේදී නඩු විසඳන තැනදී නඩු විසඳනකොට අනික් අය මට අතරතුරින් කතා කරනවා. ඒ කියන්නේ මගේ කතාවට අස්සේ ඒ අය කතා කරනවා කිව්වා. අට්ඨකරණේ නිසින්නස්ස අන්තරන්තරා කතං ඕපාතෙන්ති. මගේ කතාව අස්සේ ඒ අයගේ කසුකුසු කතාව අධිකරණ ශාලාවේ. දැන් ඒ කතාව කරන කෙනාව ඕනනම් මරනවා නම් මරන්න පුළුවන්. නිර්ධන කරනවා නම් නිර්ධන කරන්න පුළුවන්. රටින් පන්නනවා නම් රටින් පන්නන්නත් පුළුවන්. ඒ හැමදේම මට කරන්න පුළුවන් බව ඒ අය දන්නවා. දැනගත්තත් අධිකරණ ශාලාවේ මම කතා කරනකොට ඒ අසින් ඒ අය කතා කරනවා. ඒ කතා කරනකොට මම කියනවා මොකද්ද? මාමේ බොන්තා අට්ඨකරණේ නිසින්නස්ස මේ අන්තරන්තරා කතං ඕපාතේත. මම අධිකරණ ශාලාවේ මෙහෙම ඉන්නකොට අතරතුරේ කතා කරන්න එපා කියලා මම කියනවා. මේක එහෙම කතා කරන්න එපා. මාගේ කතාවේ අවසානයක් වෙනකන් බලාපොරොත්තු වෙන්න. මං කතා කරලා ඉවර වෙනකන් ඉන්න කියලා මං කියනවා. කිව්වට ආයෙත් කතා කරනවා. එහෙම කිව්වට ආයෙත් කතා කරනවා. උසාවියේ ඕඩ කිව්වට ඉතින් එහෙමම වෙන්නේ නැහනේ. ඒක මේ කියන්නේ. මරනවා නම් මරන්න පුළුවන්. රටින් පන්නනවා නම් පන්නන්න පුළුවන්. එහෙව් රජ වෙච්ච මම කියනවා කෑ ගහන්න එපා මං කතා කරලා ඉවර වෙනකන් ඉන්න කියලා. ඒ කියලා ආයෙ කතා කරනකොට ආයෙත් ඒ අය අසින් කතා කරනවා. ස්වාමීනි දවසක් මම භාග්‍යවතුන් වහන්සේ අනේක ශත භික්ෂු සංඝයා පිරිවරාගෙන ධර්ම දේශනා කරන තැනකට ආවා. ස්වාමීනි ඔබ වහන්සේ අනේක සිය දහස් ගණන් පිරිවරාගෙන බණ කියනවා. හැබැයි ඒ එකදු තැනකවත් යටත් පිරිසෙන් කිවිසුමක් යන සද්දයක්වත් කෙනෙකුගේ කැස්සක සද්දයක්වත් මට අහන්න ලැබිලා නැහැ කිව්වා. බුදුහාමුදුරුවෝ මොනවා කරනවා කියලාද? රටින් පන්නනවා කියලාද? ඝාතනය කරනවා කියලාද? නිර්ධන කරනවා කියලාද? නැහැ. ඒ කිසිම දෙයක් නැහැ. මෙච්චර දේවල් කරන්න පුළුවන් මම නඩු විභාග කරනකොට අස්සෙන් ඒ අය කතාව ඔබ වහන්සේ ওই ධර්මාසනේ ඉඳගෙන බණ කියනකොට සිය ගණන් දහස් ගණන් අහනවා කිවිසුමකවත් සද්දයක් නැහැ කිව්වා. උගුර පාදන හඩක්වත් නැහැ කිව්වා ඒ ධර්ම සභාවේ. ස්වාමීනි මං එක දවසක් වෙච්ච වැඩක් කියන්නම් කිව්වා. එක දවසක් වෙච්ච වැඩක්. ස්වාමීනි දවසක් ඔබ වහන්සේ බොහෝ සිය ගණන් භික්ෂු සංඝයා පිරිවරාගෙන ධර්මයේ දේශනා කරනවා කිව්වා. මමත් ඔය පිරිස කෙලවර හිටියා කිව්වා. ස්වාමීනි එක ස්වාමීන් වහන්සේ නමක් උගුර පෑදුවයි කිව්වා. උන්වහන්සේ කැස්සක් ඇවිල්ලා උන්වහන්සේ එකපාරක් කැස්සයි කිව්වා. එතකොටම ළඟ ඉන්න සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක්. සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් කියන්නේ එක්ව පිළිවෙත් ගුණ පුරන එක්ව බඹසර වසන ස්වාමීන් වහන්සේ නමක්. අර කැහැපු ස්වාමීන් වහන්සේගේ දණිහට උන්වහන්සේගේ දණිහින් එන්න කිව්වා. එන්නලා කිව්වලු ආයුෂ්මතුන් වහන්සේ නිහඬ වෙන්න. පේන්නේ නැද්ද භාග්‍යවතුන් වහන්සේ බණ කියනවා. නිහඬ වෙන්න කිව්වා.
එතකොට බලන්න පින්වත්නි කොච්චර ධර්ම ගෞරවයක් තිබිලා තියෙනවද නේ? කොච්චර ධර්ම ගෞරවයක් තිබිලා තියෙනවද? එතකොට පින්වත්නි මේ සිදුවීම එදා කොසල් මහරජුරෝ බලාගෙනයි. කොසල් මහරජුරෝන්ට ඒ වෙලාවේ හිතුණලු භවත්නි ආශ්චර්යයි. ආශ්චර්යයි. මේකනම් අසිරියක්මයි. අදණ්ඩයෙන් දඬුවමින් තොරව අශස්ත්‍රයෙන් ආයුධ වලින් තොරව මේ තරම් ශිෂ්‍ය පිරිස සුවිනීත කරනවා කියන එක ආශ්චර්යයි කිව්වා. ආයුධ අරගෙන නෙවෙයි, ගහලා තලලා නෙමෙයි, වචනයෙන් මේ තරම් පිරිස සුවිනීත කරනකොට පින්වත්නි ඒක පුදුමයි කිව්වලු. ඒක පුදුමයි. මේ සස්නෙන් බැහැර වෙන කිසිම තැනක මම මේක දකින්නේ නැහැ ස්වාමීනි කිව්වා. මරන්න පුළුවන්, නිර්ධන කරන්න පුළුවන්, මගේ අධිකරණ ශාලාවෙත් කෑ ගහනවා මේ මිනිස්සු. හැබැයි ඔබ වහන්සේ බණ කියන තැන කිසිම කෙනෙක් කිවිසුමක්වත් අරින්නේ නැහැ කිව්වා. ඒ ඔබ වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි තියෙන ගෞරවය නිසාමයි. ස්වාමීනි මෙන්න මේ කාරණේනුත් මම ඔබ වහන්සේ ගැන ලොකු වැටහීමක පැහැදීමක ඉන්නවා. ඔබ වහන්සේ සම්මා සම්බුද්ධයි. ධර්මයේ ස්වාක්ඛාතයි සංඝ රත්නයේ සුපටිපන්නයි කියලා මම වැටහීමක ඉන්නවා කිව්වා. ඕකත් කාරණයක් කිව්වා. ඊළඟට කියනවා ස්වාමීනි තවත් දෙයක් තියෙනවා. පුනච පරාහම් බන්තේ පස්සාමි ඉදේ කච්චේ කත්තිය පණ්ඩිතේ නිපුනේ කත පරප්පවාදේ වාල වේදි රූපේ වෝබින්දන්තා මඤ්ඤේ චරಂತಿ පඤ්ඤාගතේන දිට්ඨිගතානි. ස්වාමීනි මම මේ ලෝකේ දකින්නවා නිපුණ වූ ඊ타ත්ම නිපුණයි දක්ෂයි පරාහා කළ වාද පරිචය ඇති අනුන් එක්ක වාද කරලා ලොකු පුරුද්දක් තියෙන. වෙන වෙන අය එක්ක වාද විවාද කරලා ලොකු පරිචයක් තියෙන, අත්දැකීම් තියෙන, පුරුද්දක් තියෙන. වාල වේදී ධනුර්ධනයන් බඳු. වාල වේදී කියන්නේ අශ්ව ලෝමය පවා පින්වත්නි සිඳගෙන යන්න පුළුවන් තරමින් විදින්න පුළුවන් අයට. ඒ විදින්නේ අකුණු සැරයක් ගහන ආලෝක මාත්‍රේ. අකුණු සැරයක් ගහනකොට ආලෝකේ විහිදෙනවනේ. ඒ උපදින ආලෝක මාත්‍රයට පින්වත්නි අර ඉලක්කය අරගෙන අශ්ව ලෝමය සිඳගෙන යන්න විදිනවා කියනවා. ඒකයි මෙතන කියන පින්වත්නි වාල වේදී කියලා. එවන් ධනුර්ධරයන් බඳු වාද කරන අය ඉන්නවා. අපි කියන්නේ කිස් පැලෙන වාද කියලා. කිස් පැලෙන තර්ක කියලා කියනවානේ. අන්න ඒ තරම් තර්ක කරන වාද කරන බොහෝ වාද විවාද කරලා පුරුදු අත්දැකීම් තියන අය ඉන්නවා. මහා නුවණැත්තෝ. ඇතැම් ශාස්ත්‍රීය පඬිතුයෝ ප්‍රඥාවෙන් දෘෂ්ටිගතයන් බිඳිනවුන් මෙන් හැසිරෙනවලු. තමන්ගේ ප්‍රඥාවෙන් අනෙක් දෘෂ්ටි බිඳින වාද විවාද කරලා අනුන් පරද්දන අය වගේ වාසය කරනවනේ මේ ලෝකේ. ඒ අය ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අහවල් ගමට අහවල් නියම් ගමට ඔන්න වැඩම කරලා කියලා අහන්න ලැබෙනවනේ ඒ අයට. එහෙම වාද විවාද කරන අයට අහන්න ලැබෙනවා ඔන්න දැන් මේ කාලේ ශ්‍රමණ බවත් ගෞතමයෝ අසවල් ගමට අසවල් ප්‍රදේශයට වැඩම කරලා. ඔන්න එතකොට ඒ අය මොකද කරන්නේ? ඒගොල්ලෝ ප්‍රශ්න හදනවලු. අපි එහෙනම් දැන් ශ්‍රමණ බවත් ගෞතමයෝ හම්බ වෙන්න යන්. ගිහිල්ලා මෙහෙම අහමු. මෙහෙම අහනකොට අපිට මෙහෙම උත්තර දෙයි. එහෙම උත්තර දුන්නොත් අපි මෙහෙම අහමු. එහෙම ආපුවම අර විදිහට උත්තර දුන්නොත් අපි මෙහෙම අහමු කියලා දෙන උත්තරවලට අපිට ප්‍රශ්න හදා ගන්නවා. කොහෙට උත්තර දුන්නත් බුදුහාමුදුරන්ටම පැටලිල්ල හැදෙන්න. අබේ රාජකුමාරය ඇවිල්ලා ඇහුවේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අනුන්ගේ හිස් රිදෙන කතත්
අනුන්ගේ හිත රිදෙන කතා කියනවද නැද්ද කියලා ඇහුවා. මේගොල්ලෝ කතා වෙලානේ ඇහුවේ මේක. නෑ කිව්වොත් අපි අහමු. එතකොට දේවදත්ත හාමුදුරුවෝ කල්පයක් නිරේ පැහැෙනවමයි කිව්වේ. අපායේ යනවමයි කිව්වේ. ඒක කිව්වම දේවදත්ත හාමුදුරුවන්ගේ හිත රිදෙනවනේ. එතකොට ඒ හිත රිදෙන කතාව කියලා ඔබ වහන්සේ එහෙම කතා කියන්නේ නැහැ කිව්වම ඔබ වහන්සේ බොරු කිව්වා වෙනවා. එතකොට ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ වෙන්නේ කොහොමද? අපි එහෙමම. එතකොට හිත රිදෙන කතා කියනවා කිව්වොත් අනුන්ගේ හිත රිදෙන කතා කියනවා නම් කොහොමද සම්මා සම්බුද්ධ වෙන්නේ කියලා අපි එහෙමම කිව්වා. මේකට කියන උබතෝ කෝටික ප්‍රශ්න. දෙපැත්තෙන්ම ගැලවෙන්න බෑ. එහෙම හදාගන්නේ අබේරාජ කුමාරයා ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නය ඇහුවේ. බුදුහාමුදුරුවෝ දැනගත්ත මේ ප්‍රශ්නේ කොහෙට උත්තර දුන්නත් ආපහු පටලවනවා. බුදුරජාණන් වහන්සේ ඇහුවා අබේරාජ ඕක උත්තර දෙන්න කලින් මම නුඹෙන් ප්‍රශ්නයක් අහන්නද කියලා ඇහුවා. අහන්න ස්වාමීන් කිව්වා. ඔය නුඹ අතේ ඉන්න පුංචි දරුවා ඔන්න පටන් ගත්ත තැන. නුඹ අතේ ඉන්න පුංචි දරුවා බිම තියපුවම ඔය කැට කැබලිති අතට අහුවෙන ඒවා කටේ දා ගන්නවද නැද්ද කියලා ඇහුවා. ස්වාමීනි එහෙමයි දා ගන්නවා කිව්වා. දැන් මෙයාට හිතෙන්නේ මේ අහන්නේ තර්කයකට ප්‍රශ්නයකට කියලා. මේ සාමාන්‍ය දෙයක් අහන්නේ. ආගිය තොරතුරක් වගේ. දා ගන්නවා බවත් ගෞතමයන් වහන්සේ. එතකොට මොකද කරන්නේ කියලා ඇහුවා. එළියට දාන්න කියලා කියනවා කිව්වා. ඉතින් දානවද කියලා ඇහුවා. සමහර වෙලාවට දානවා සමහර වෙලාවට නැහැ කිව්වා. එතකොට මොකද කරන්න කියලා ඇහුවා. එතකොට බවත් ගෞතමයන් වහන්සේ වම් අතින් කට දෙපැත්ත හිර කරනවා කිව්වා. කට දෙපැත්ත වම් අතේ ඇඟිලි වලින් හිර කරපුවාම කට ඇරෙනවනේ. දකුණු අතේ දබරැගිල්ල නවලා උගුරට දාලා ගිලපු ඒවා ඇදලා ගන්නවා කිව්වා. බුදුරජාණන් වහන්සේ ඇහුවා අපොයි අබේ රාජ ඔය දරුවට රිදෙනව ඇති නේද? ලේහෙමත් එනව ඇති නේද කියලා ඇහුවා. අබේ රාජ කිව්වා ඒ වුණාට බුදුහාමුදුරුවනේ නැත්තම් මේ දරුවා ඊට වඩා විපතක්. ඒ ගැන හිතලා ඇදලා ගන්නවයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? එහෙනම් අබේ රාජ දැනගන්න කිව්වා. ශ්‍රාවකයාට හොඳක් සිද්ධ වෙනවා නම් මං හිත රිදෙන දේ කියනවා කිව්වා. හිත රිදෙන්නේ නැති දේ කියනවා කිව්වා. මේ උත්තරේ දෙනකොටම අබේ රාජගේ කටින් කියුණා කියන්නේ එක දෙයයි. නිගණ්ඨයෝ ඉවරයි කියුණාලු. නිගණ්ඨයෝ ඉවරයි කියුණාලු. එතකොට එහෙම ප්‍රශ්න හදාගෙන හිටපු අය හිටියා. එහෙම ප්‍රශ්න හදාගෙන ආපු අය හිටියා. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම ඒ අයව පහදවලා අනුන්ට ලැබෙන තියෙන ලාභ සත්කාර කවදාවත් ලැබුවේ නැහැ. උපාලි ගෘහපතියට එහෙම කිව්වා දන්වට නවත්තන්න එපා කිව්වා. ඒ කරගෙන ආපු වතපිලිවෙත එහෙමම කරගෙන යන්න කිව්වා. ස්වාමීනි ඔබ වහන්සේ ගැන මං තවත් පැහැදුණයි කිව්වා. මං ඔබ වහන්සේව සරණ යනවා කිව්වා. ඒ වෙලාවේ මොකද කිව්වේ? එපා කිව්වා. ඉක්මන් වෙන්න එපා කිව්වා. නුඹ මේ සමාජයේ මහා ප්‍රචලිත කෙනෙක් කිව්වා. නුඹ වැනි මහ වියතෙක් එහෙම සරණ යනකොට තව වාරයක් හිතන්න කිව්වා. කවදාකවත් අපි නොයෙක් ලාභ සත්කාර මැත්තේ අපේ ශාසනයට මිනිස්සු ඇතුල් කරගත්තු જાතියක් පිරිසක් නෙවෙයි පින්වත්නි. පටු අරමුණු නිසා බුද්ධ ශාසනයකට කවදාවත් ආගමිකයෝ හරවගෙන නැහැ. ඒ නිසා බුද්ධ ශාසනය අපි හරි අභීතයි වෙනත්. ඒක බුදුහාමුදුරුවෝ තමයි අපිට පළවෙනි පාඩම දුන්නේ. ඉක්මන් වෙන්න එපා කිව්වා තෙරුවන් සරණ යන්න නුඹ වගේ කෙනෙක්. ඒක කිව්වට පස්සේ උපාලි ගෘහපතිය කිව්වා ස්වාමීනි මං තවත් පැහැදුණයි කිව්වා ඔබ වහන්සේ ගැන. තවත් පැහැදුණයි කිව්වා. ඉතින් ඒ වගේ ප්‍රශ්න හදාගෙන ආපු අය හිටියා පින්වත්නි.
බුදුරජාණන් වහන්සේට කොසල් රජුරෝ කියනවා ඒ අය මෙහෙම ප්‍රශ්න හදාගෙන එනවා. මෙහෙම ඇහුවොත් මේ විදියට අහමු, අර විදියට ඇහුවොත් මෙහෙම අහමු කියලා ප්‍රශ්න හදාගෙන වාද හදාගෙන එනවා. එහෙම අහගෙන ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ හමුවට එනවා. මොන වාද කරන්න භාග්‍යවතුන් වහන්සේ හමුවට ආවත් ඔබ වහන්සේ දෙහැමි කරුණු වලින් ඒ අයව සතුටු කරනවා කිව්වා. දෙහැමි කරුණු වලින් ඒ අයව සතුටු කරනවා. මරන්න ආපු කෙනාට තේ දෙන්නට ගන්නවා වගේ. සුවපත් වෙනවා, හිත නිවෙනවනේ. දැන් අපිට කෙනෙක් බනින්න આવොත් අපි හිත සතුටින් hina වෙලා කතා කළොත් ඔහු බනින එකත් තව පියවරක් පස්සට තියනවා පින්නත්. ඒකනේ කිව්වේ අපි ලෙඩ්ඩු මැද නිරෝගී අය වෙන්න ඕනනේ. බුදුරජාණන් වහන්සේ වාදෙන් පරද්දන්නවා කියලා කවදාකවත් බුදුහාමුදුරුවෝ වෙනසක් කළේ නැහැ. උන්වහන්සේ දහම් කරුණු බොහෝ හොඳට කියලා දුන්නා. ඒ දහම් කරුණු වලින් සතුටු කළා. ඒ දහම් කරුණු වල සමාදන් කෙරෙව්වා. ඒ දහම් කරුණු වල ඒ අයව පිහිටෙව්වා. අන්තිමේදී වාද කරලා ප්‍රශ්න නගලා වෙහෙසටපත් කරන්න ආපු අය හදාගෙන ආපු ප්‍රශ්න අහන්න නැතුව යනවා. ප්‍රශ්න හදාගෙන ආවේ. ඒ හදාගෙන ආපු ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙන් අහන්නලු. බුදුරජාණන් වහන්සේගෙන් අහන්න නැතිව මොකක් නිසාද මම මේ වාද කරන්නේ මුන්වහන්සේ එක්ක කියලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භාවයට පැමිණෙනවා. දිවි හිමියෙන් මම ඔබ වහන්සේ සරණ යනවා කියලා සරණ යනවා. අහන්න ආපු ප්‍රශ්න අහන්නෙත් නැතුව තෙරුවන් සරණ ගිය උපාසක භාවයට පැමිණිලා යන්නේ. ස්වාමීනි මේ කාරණේනොත් මට ඔබ වහන්සේ ගැන ලොකු පැහැදීමක් තියෙනවා කිව්වා. ඒ විතරකුත් නෙවෙයි ස්වාමීනි මන් දකින්නවා මේ ලෝකේ තාම දක්ෂ අනුන්හා වාද කරලා පුරුදු ඇති තාම තියුණු ප්‍රඥා ඇති අනුන්ගේ දෘෂ්ටි බිඳින්න පුළුවන් අය වගේ හැතිරෙන බ්‍රාහ්මණ පඬිතුයෝ දකින්නවා. ගෘහපති පඬිතුයෝ දකින්නවා. ශ්‍රමණ පඬිවරු දකින්නවා. ඒ සියල්ලෝම ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අහවල් ගමට අහවල් පළාතට ආවා කියලා අහනවනේ. එහි අහපුවම ඒ ප්‍රශ්න හදාගෙන එනවා. ඒ ප්‍රශ්න හදාගෙන ඇවිල්ලා අන්තිමේදී බුදුරජාණන් වහන්සේ දැහැමි කරුණු දැක්වුවට පස්සේ ඒ අහපු ප්‍රශ්න අහන්නෙත් නැතිව බුදුරජාණන් වහන්සේගේ දැහැමි කරුණු වලින් සතුටු වෙනවා විතරක් නෙවෙයි මේ ශාසනයේ පැවිදි වෙන්න අවකාශයක් ඉල්ලනවා කිව්වා. මේ ශාසනය පැවිදි වෙන්න ඕන කියලා ඉල්ලනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ අයව පැවිදි කරනවා. ඒ අයව පැවිදි කරලා ඒ අය පැවිද්ද ලබාගෙන හුදකලා වෙනවා. අප්‍රමාදීව කෙලෙස් තවන වීරයෙන් කටයුතු කරලා ජීවිත ආසාව පවා අත්හැරලා මේ ශාසනයේ වීරිය කරලා හර වාද කරන්න ප්‍රශ්න හද ආපු අය මේ ශාසනයේ නොබෝ කාලෙකින්ම සියලු කෙලෙස් ධර්මයන්ගෙන් හිත මුදා ගන්නවා. සියලු කෙලෙස් ධර්ම වලින් හිත මුදාගෙන දැකිය යුතු ධර්මයක් වෙයි නම් අවබෝධ කළ යුතු නිවනක් වෙයි නම් මේ ආත්ම භාවය මේක අවබෝධ කරනවා. ඒ ධර්මයේ මේ ආත්ම භාවයේම තමන්ගේ විශිෂ්ට ඥාණයෙන්ම ප්‍රත්‍යක්ෂ කරගෙන මේ ආත්ම භාවයේම නිවන සාක්ෂාත් කරගෙන නිවන් සුව විඳිනවා කිව්වා. මං එහෙම අය දකින්නවා මේ ශාසනයේ. නිවන් සුව මේ ආත්මෙම විඳින අය මං දකින්නවා ශාසනයේ. ඒ විඳිනවා විතරක් නෙවෙයි ඒ නිවන් සුවය විඳින ගමන් ඒ උත්තමයෝ කියනවලු අපි මෙච්චර කාලයක් මොනවද මේ කරලා තියෙන්නේ? මෙච්චර කාලයක් අපි
අශ්‍රමණයෝ වෙලා ඉඳලා ශ්‍රමණයෝ කිය හිටියා. අබ්‍රාහ්මණව බ්‍රාහ්මණ නොවන අයව ඉඳලා බ්‍රාහ්මණයෝය කිය අපි පෙනී හිටියා. දැන් තමයි අපි සැබෑ ශ්‍රමණයෝ කියලා පිළිගන්නවා. ඒ අයම කියනවා අපි දැන් නේද සැබෑ ශ්‍රමණයෝ උනේ කියලා. අපි දැන් නේද සැබෑම බ්‍රාහ්මණයෝ උනේ කියලා තමන් ලත් මේ ශාසනයේ නිවනෙන් ඒ අය සතුටු වෙනවා, සුවපත් වෙනවායි කියනවා. වෙන ශාසනයක ස්වාමීනි මං මෙහෙම එකක් දැකලා නැහැ කිව්වා. ඔබ වහන්සේ ගැන මේ තරම් පැහැදෙන්න ඒකත් එක කාරණයක් කිව්වා. ඊළඟට කියනවා ස්වාමීනි තවත් එකක් තියෙනවා. මට ඉන්නවා වඩුව දෙන්නේ. තපතයෝ කියන්නේ වඩුව. මේ වඩුව දෙන්නගේ නම පුරාණ හා ඉසිදත්ත. පුරාණ සහ ඉසිදත්ත. මේන් ඉසිදත්ත කියන්නේ පින්වත්නි සකු르දාගාමි ඵලයටපත් වෙච්ච කෙනෙක්. පුරාණ කියන්නේ සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක්. සහෝදරයෝ දෙන්නේ දක්ෂ වඩුව. කොසල් මහරජුරවන්ට තමයි සේවය කළේ. ස්වාමීනි මගේ ඒ ඉසිදත්ත පුරාණ කියන දෙන්නා සියලු දේවල් ඒ දෙන්නගේ සපයන්නේ මං. බස් වැටු ඊළඟට අනෙක් සියලු පහසුකම් ඒ අය ලබන්නෙම මං හින්දා. රාජ්‍ය සේවකයනේ. මේ ඉසිදත්ත පුරාණ කියන්නේ පින්වත්නි මේ බුද්ධ ශාසනයේ අතිශය ශ්‍රද්ධා සම්පන්න දෙන්නේ. සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේ තියෙනවා පින්වත්නි ඉසිදත්ත කියලා සූත්‍රයක්. පුරාණ ඉසිදත්ත කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේ කියනවා ඉසිදත්ත පුරාණ දෙන්නම ඇවිල්ලා බුදුහාමුදුරු ඉස්සරහ කියනවා මේ සූත්‍රයේ දීර්ඝයි කෙටියෙන් ඔබට සඳහන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ මගධයේ ඉඳලා කුසල් රටට වැඩියා කියලා ආරංචි වෙනකොට පුරාණ ඉසිදත්ත දෙන්නට හරි දුකයිලු. අනේ අපේ භාග්‍යවතුන් වහන්සේ අපින් ඈත් වෙනවනේ කියලා දුකක් හිතෙනවා කියනවා. කෝසලයට වැඩියා කිව්වම අනේ අපෙන් ඈත් වුණානේ කියලා දුකක් දැනෙනවා. මේ විදිහට ජනපදයට භාග්‍යවතුන් වහන්සේ වඩිනකොට පුරාණ ඉසිදත්ත කියනවා ස්වාමීනි ඔබ වහන්සේ එහෙම වඩිනකොට අපි දෙන්නට හරි දුකයි. ඔබ වහන්සේ අපෙන් ඈත් වෙනවා කියලා. අපිට හරි දුකයි. එතකොට එහෙම දැනගන්න නම් මේ දෙන්න හැම වෙලාවකම බුදුහාමුදුරු ගැන හෙවිල්ලකින් ඉඳලා තියෙනවද නැද්ද? හෙවිල්ලකින් ඉඳලා තියෙනවා. දැන් කොහෙද ඉන්නේ කියලා හොයලා තියෙනවා. ජනපද චාරිකාවේ එහාටම ගිහිල්ලා ආපහු මෙහෙට වඩිනකොට මගධයට වඩිනකොට අන්න ඒ ජනපදයෙන් පිට වෙලා මෙහෙට වැඩියා කියලා ආරංචි වෙනකොට හරි සතුටුයි මගේ බුදුහාමුදුරු අපිට ලං වෙනවනේ. කෝසල ජනපදයෙන් මගධයට වඩිනකොට ස්වාමීනි අපි දෙන්නට හරි සතුටුයි ඔබ වහන්සේ අපි ළඟට වැඩියා කියලා. අපි ළඟට වැඩියා කියලා හරි සතුටුයි ස්වාමීනි. අන්න ඒ තරම් ශ්‍රද්ධාවක් තිබුණු දෙන්නෙක් තමයි මේ පුරාණ ඉසිදත්ත කියන්නේ. පුරාණ ඉසිදත්ත. මේ සූත්‍රයේ තව කරුණු තියෙනවා. නමුත් ඒ සියල්ල දේශනා කරන්න වෙලාව නෙවෙයි. පුරාණ ඉසිදත්ත දෙන්න ගැන කොසල් රජුරෝ කියනවා ස්වාමීනි මේ පුරාණ ඉසිදත්ත දෙන්නාට වැටුප් ගෙවන්නේ මං. ඛණ්ඩ දෙන්නේ මං. අනෙකුත් සියලු දේවල්ම සම්පූර්ණ කරන්නේ මං. එයාලගේ ජීවිත පවත්වන්නේ මං නිසා. එහෙම වුණත් ස්වාමීනි ඒ දෙන්න ඔබ වහන්සේට සත්කාර කරනවා වගේ මට කරන්නේ නැහැ කිව්වා. ඒ දෙන්න ජීවත් වෙන්නේ මං හින්දා. දරු පවුල් පිටින් ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ඒ ඇත්තොන්ගේ සියලු පහසුකම් සලසන්නේ මං. නමුත් ස්වාමීනි ඒ දෙන්න
ඔබ වහන්සේට ගරු කරන තරම් මට ගරු කරන්නේ නැහැ කිව්වා. හරි පුදුමයි. දැන් ලෝකේ ලාභ සත්කාර කරනවා කිව්වනේ පින්වත්නි ඕන තරම් සත්කාර කරන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ ඛණ්ඩ දෙන්නේ මං වැටුප් දෙන්නේ මං සත්කාර කරන්නේ ඔබ වහන්සේට කිව්වා. පුරාණ සිද්ධාර්ථ මට නෙමෙයි කිව්වා. ස්වාමීනි දවසක් වෙච්ච දෙයක් කියන්නම් කිව්වා. ස්වාමීනි මම සේනාව සමග ඉසිදත්ත පුරාණ වඩුවොත් එක්කම එක්තරා සසම්බාධ ආවස්තේක වාසයට ගියාලු. ඒ කියන්නේ ටිකක් යම් යුද්ධමය කටයුත්තකට ගිහිල්ලා එහෙමත් නැත්නම් යුද්ධයකට ගිහිල්ලා පින්වත්නි එක රැයක් නවතින්න සිද්ධ වුණා තරමක් සම්බාධ සහිත බාධක සහිත වූ ගෘහයක පොඩි ගෙයක්. වඩුව දෙන්නත් යන තැන යනවා. මොකද මේ කරත්ත ආදී නඩත්තු කරන්නේ ඒ දෙන්නනේ. නිරන්තරවම රජුරෝ ළඟින් ඉඳපු දෙන්න. ඇත්තු අශ්වයෝ රත සරසන්නේත් මේ දෙන්න. මේ තුන් දෙනා මේ කියන්නේ පුරාණයි ඉසිදත්තයි කොසල් රජුරෝයි තුන් දෙනාටම එදා රාත්‍රියේ ගත කරන්න උනේ එක පුංචි ගෙයක් ඇතුලේ. දැන් මහ රෑ කොසල් රජුරෝ කියනවා ස්වාමීනි රැය බොහෝ වේලාවක් මම බලාගෙන මේ ඉසිදත්තයි පුරාණයි කියන වඩුව දෙන්න දැහැමි කතාවෙන් කල් ගෙව්වා. දැහැමි කතා කර කර හිටියේ වෙන දේවල් නෙමෙයි. දැහැමි කතාවන් කර කර රැය බොහෝ වේලාවක් මේ පුරාණ ඉසිදත්ත දෙන්න ඉඳලා ඊළඟට මොකද කළේ? භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වැඩ ඉන්න දිහාව සිහි කරලා හොයලා බලලා ඔබ වහන්සේ දිහාවට හිස දාලා නිදාගත්තා. ඔබ වහන්සේ දිහාවට හිස දාලා නිදාගත්තම කකුල් දෙක මගේ පැත්තේ කිව්වා. කකුල් දෙක මගේ පැත්තේ කිව්වා. දැන් ඛණ්ඩ දෙන්නේ කවුද? වැටුප් දෙන්නේ ස්වාමීනි මං වැටුප් දුන්නට මම බත් දුන්නට ඔබ වහන්සේ පැත්තට හිත දාලා නිදියපු මේ දෙන්නගේ කකුල් දෙක මගේ පැත්තට කිව්වා. කකුල් දෙක මගේ පැත්තට. ඒ වෙලාවේ ස්වාමීනි මට මෙහෙම හිතුණා ආශ්චර්යයක්මයි. ආශ්චර්යයක්මයි. පුදුමයක්මයි. පුදුමයක්මයි. මම ආහාර යාන වාහන වැටුප් ජීවත් වෙන්න උපකාරය වෙලා ඉන්නේ මම. ඕනනම් මට මේ හැම සම්පත්තියක්ම නැති කරන්න උනත් පුළුවන්. ඒ හැම දෙයක්ම නැති කරන්න උනත් පුළුවන් කියලා දැන උනත් ඒ නැති වුණොත් නැති වුණාදෙන් කියලා බුදුහාමුදුරනේ ඔබ වහන්සේ පැත්තට හිස දාලා ඒ දෙන්න නිදාගත්තයි කිව්වා. ඒ දෙන්න හිතාගෙන හිටියේ මම නිදි කියලා. මම නිදි නෑ කිව්වා. කොසරච්චු නිදාගෙන නෙවෙයි ඉඳලා තියෙන්නේ. නිදි වගේ ඉඳලා. මේ ටික බලාගෙන මොකද කරන්නේ මේ දෙන්න කියලා. ස්වාමීනි ඔබ වහන්සේ කෙරෙහි කරනවා වගේ සත්කාරයක් ඒ දෙන්න මටවත් කරන්නේ කිව්වා. ස්වාමීනි ඒ කාන්තෙන් මට හිතුණා ඒ දෙන්න ඔබ වහන්සේගේ ශාසනයේ මොකක් හරි විශේෂයක් දන්නවා ඇති කියලා. මේ ශාසනයේ වෙන කෙනෙක් නොලබපු මේ ශාසනයේ යම් උත්තම භාවයක් මේ දෙන්නට හොඳට වැටහිලා ඇති කියලා මට එදා හිතුණා. ස්වාමීනි ඒ නිසාත් මම ඔබ වහන්සේට මේ තරම් සත්කාර කරනවායි කිව්වා. එතකොට කොසල් රජුරෝත් ටිකක් සිහිය නුවණ තිබිලා තියෙනවා. නේද? සිහිය නුවණ තිබිලා තියෙනවා. ඊළඟට කියනවා පින්වත්නි ස්වාමීනි තවත් එකක් තියෙනවායි කිව්වා. ස්වාමීනි පුනච පරම් බන්තේ භගවාපි කත්තියෝ අහම්පි කත්තියෝ. ස්වාමීනි ඔබ වහන්සේත් ක්ෂත්‍රියෙක් කිව්වා. මාත් ක්ෂත්‍රියෙක් කිව්වා. භගවාපි කෝසලකෝ අහම්පි කෝසලකෝ ඔබ වහන්සේත් කොසල් රටේ කිව්වා. මමත් කොසල් රටේ කිව්වා. මමත් කොසල් රටේ. ඊළඟට කියනවා භගවාපි ආසීතිකෝ අහම්පි ආසීතිකෝ. ස්වාමීනි
භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේටත් 80යි මටත් 80යි කිව්වා. වයස ගැලපීමකුත් තියෙනවානේ. බලන්නකො හරි සුන්දරයි මේ දේශනාව. බුදුහාමුදුරුවෝ එක්ක ඊටාම සමීපකමක් ඇති වෙන්න ඕකත් එක හේතුවක්. එක වයසේ. කොසොරජු කියන ඔබ වහන්සේටත් 80යි මටත් 80යි. ඒකත් එක කාරණයක්. සමීප වෙන්න බැඳෙන්න. ඉතින් ස්වාමීනි ඔබ වහන්සේගේ මේ කාරණා නිසා මේ හැම කාරණයකින්ම ඔබ වහන්සේ කෙරෙහි ලොකු පැහැදීමක් තියෙනවා කිව්වා. මේ ටික කියලා කිව්වා ස්වාමීනි අපි රජවරුනේ හුඟක් වැඩ තියෙනවා කිව්වා. රජවරු එච්ච අපිට හුඟක් වැඩ තියෙනවා. ඒ නිසා ස්වාමීනි මම දැන් යන්නම් ඊට අවසර දෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේ වටා හොඳට වැඳලා පැදකුණු කරලා විහාරෙන් එළියට ආවා. හැබැයි විහාරෙන් එළියට එනකොට තවත් බොහෝ දේවල් විහාරයෙන් එළියේ සිද්ධ වෙලා තිබ්බා. දීඝකාරායන ඇමතියා සෙන්පතියා අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් තිබ්බා. දීඝකාරායන අමාත්‍යවරයා පින්වතුනේ එක අශ්වයෙකුත් එක දාසියෙකුත් කඩුවකුත් පමණක් ඉතුරු කරලා අන් සියලු සේනාවම රැගෙන වහාම පිටත් වුණා විඩූඩබ හම්බ වෙන්න. විඩූඩබ හම්බ වෙන්න. විඩූඩබ කියලා කියන්නේ කවුද? විඩූඩබ කියන්නේ කොසල් රජුරුවන්ගේ පුතේ. හැබැයි විඩූඩබ කොසල් රජුරුව ගැන බලවත් කේන්තියකින් හිටියේ. කොසල් රජුරුවන්ට ඕන වුණා බුදුහාමුදුරුවෝ එක්ක සමීප සම්බන්ධතාවයක් පවත්වන්න. සමීප සම්බන්ධතාවයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පවුල එක්ක ඥාතිකම් ඇති කරගන්න උවමනාව තිබුණා. ඒ නිසා තමන්ගේ යටත් රජවරුන් වන ශාක්‍යයන්ට දැනුම් දුන්නා මට බුදුරජාණන් වහන්සේගේ වංශේ ශාක්‍ය වංශේ රාජ කන්‍යාවක් විවාහ කරගන්න ඕනේ කියලා. එදා පින්වත්නි ශාක්‍යයෝ ටික රැස්වීම ශාලාවට කතා වෙලා එකතු වෙලා මේක අපේ වංශයට නිගාවක් කියලා කැමති වුණේ නැහැ. හැබැයි මහා නාම කියන ශාක්‍යයා තමන්ට දාව පින්වත්නි එක්තරා දාසියක් හිටියා. දාසියගේ නම පින්වත්නි නාග මුණ්ඩ කියන දාසිය. මේ නාග මුණ්ඩ කියන දාසියගේ කුසෙන් මහා නාම ශාක්‍යයාට දාව ඉපදුනා පින්වත්නි වාසබ කත්තියා කියලා දියණියක්. අන්න ඒ වාසබ කත්තියා කියන දාසියකගේ කුසෙන් උපන් දියණිය කොසල් රජුරවන්ට විවාහ කරගන්න යවුව පින්වත්නි රාජකන්‍යාවක් විදියට. විවාහ කරගත්තා. අන්න ඒ උපන්න දරුවා තමයි වාසබ කත්තියගේ කුසෙන් විඩූඩබ. පස්සේ විඩූඩබ වෙනස් කටයුත්තකට කෝලිය ජනපදයට ගියාට පස්සේ කපිලවස්තුවට ගියාට පස්සේ කාරණේ දැනගත්තා. කපිලවස්තුවට ගියාට පස්සේ මේ පියතුමාට කරලා තියෙන මහ ප්‍රෝಢාව දැනගෙන හිතාගත්තා මම මුළු ශාක්‍යයන්ගින්ම පරිගන්නවා කියලා. මුළු ශාක්‍යයන්ගින්ම පරිගන්නවා කියලා හිතාගත්තා. ඒක කළා පස්සේ ඒක කළා. මෙහෙම ඉන්නකොට පින්වත්නි කොසල් රජුරෝ දැනගත්තා මේ නම් රාජකන්‍යාවක් නෙවෙයි දාසියක් කියලා. නැවත විඩූඩබක් වාසබ කත්තියක් දාස භාවයට පහත දැමුවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ අවවාද පරිදි නැවත පිහිටෙව්වා. වාසබ කත්තියා සහ විඩූඩබ රාජස්ථානයේ නැවත තැබුවා. රජබිසෝ තනතුරේ. යම් දවසක විඩූඩබ තමන් වාසය කරන ප්‍රදේශයේ ඉඳලා පින්වත්නි වෙනත් කටයුත්තකට ආව කොසල් රජමාලිගයට.
වාඩි වෙන්න පුටුවක් තියලා තිබුණා. සාකච්ඡාව ඉවර වෙලා යනකොට කඩුව අමතක වෙලා ගියා. අමතක වෙලා ගියපු කඩුව ගන්න රාජපුරුෂයෙක් විදුඩබ එවෙනකොට දාසියකගේ කුසෙන් උපන්න දරුවා ඉඳගත්තු පුටුව කී අර පුටුව හොදනවා රාජපුරුෂයෝ. එදා මේක දැකලා රාජපුරුෂයා ගිහිල්ලා විදුඩබට කිව්වා විදුඩබ හිතාගත්ත මං පිය මහරජුරුවන්ගෙන් උප්පලි ගන්නවා කියලා. පිය මහරජුරුවන්ගෙන් උප්පලි ගන්නවා කියලා. පින්වතුනි අන්තිමේදී දීඝකාරායන හිටියේ මාමා වෙච්ච බන්දුල සේනාධිපතියා මරපු පලිය ගන්න විදුඩබ හිටියේ අර කරපු නින්දාවේ පලිය ගන්න. මොකද කළේ? පින්වතුනි දීඝකාරායන ගිහිල්ලා කිව්වායි විදුඩබ යහළුව වහාම දජේ උස්සන්න කිව්වා සේසත නංවන්න කිව්වා. මගේ පිය මහරජුරෝ මට මොනව කරයිද කියලා ඇහුවා. පිය මහරජුරෝ ගැන අහන්න එපා කිව්වා. නුඹ අද සේසත ඉසෙව්වේ නැත්තම් අද මං සේසත උසවනවායි කිව්වා. විදුඩබ සේසත ඉසෙව්වා. සේසත උසවපු සැනින් කෝසලෙහි රජ වුණා විදුඩබ. පින්වතුනේ සූත්‍රය සාකච්ඡාව බුදුහාමුදුරුවෝ එක්ක ඉවර වෙලා විහාරෙන් එළියට එනකොට සාකච්ඡාවත් ඉවරයි. පස්සේ නදි කොසල් මහරජුරුවන්ගේ රජකමත් ඉවරයි. කොසල් රජුරුව බැලුවා කිසිම කෙනෙක් නැහැ. කඳවුර ළඟට ගියා කිසිවෙකුත් නැහැ. දාසියගෙන් ඇහුවා මොකද වුනේ? සියලු කාරණා දාසිය කිව්වා. දැන් කොසල් රජුරු තේරුම් ගත්තා දැන් වයස අවුරුදු 80යි. දැන් නම් රජමාලිගයට ගියොත් වෙන්නේ හොඳක් නෙවෙයි. බොහෝම චිත්ත පීඩාවටපත් වෙච්ච කොසල් මහ රජුරු අර දාසියත් එක්ක පින්වත්නි රාජධානියෙන් පිට එලි මහනේ විශ්‍රාම ශාලාවක තමයි නැවතුනේ. හම්බලමක. එදා රාත්‍රිය ඇවෑමෙන් අජාසත් හමු වෙන්න යන්නයි හිටියේ. හැබැයි යාගන්න බැරි වුණා. මහ සීතලේ වයස අවුරුදු 80ක කොසල් මහ රජුරෝ 16කගෙම පින්වතුනේ උකුලේ හිස තියාගෙන අලුයම මැරුණා. විදුඩබ රජ වුණා. පින්වතුනේ මේ සූත්‍ර දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ අවවාද කළා මහණෙනි මේ ධර්මපරයය ඉගෙන ගන්න. කොසල් රජුරෝ මේ සියලු වැටහීම් ධර්මයට අනුකූලවම තුරුරුවන ගැන ඇති කරගෙන තිබුණා. ඔබ වහන්සේලාත් එසේම දරා ගන්න කිව්වා. හැබැයි තව දෙයක් මේ සූත්‍රය අවසානයේ ඔබට සිහි කරන්න ඕනේ. පින්වතුනේ මහා රාජ්‍ය කරවපු රජවරු අම්බලන් වල මෙරිච්ච ඉතිහාසය ගැන මේ කියන්නේ. ඒ නිසා තමන්ගේ පිට හදාගන්න. ලෝකෙ කිසිවෙක් මැත්තේ බලාපොරොත්තු තියාගන්න එපා. මැරුවේ දරුවා විහිං. මැරෙන්න දරුවා ඇතුල් නගරයකවත් ඇතුල් රාජධානියටවත් රජුරවන්ට ඇතුල් වෙන්න බැරි වුණා. බිම්බිසාර මහරජුරෝ මැරුවේ පුතා. කොසල් රජුරෝ මහමග මැරෙන්න ඇරියේ පුතා. මම මේ කියන්නේ ඔබට ඔබේ දරුවෝ ගැන ද්වේෂයක් ඇති කරන්න නෙමෙයි. ඔබට ඔබේ දරුවන්ගේ යුතුයකම් අත්හරින්න කියලා නෙමෙයි මේ කියන්නේ. එහෙත් මතක තියාගන්න මේ తాවකාලිකයි හොඳයි යක්. තනි තනිව සසරේ ගමන් යන අපි දරුවෝ වෙලා දෙමව්පියෝ වෙලා ඥාතියෝ වෙලා తాවකාලික අම්බලමක මුණ ගැහිල්ලක් විතරයි මේක. ඒ తాවකාලික මුණ ගැහිම නිසා පරිස්සම් වෙන්න එන්නකොට අරන් ආපු කෑම බෙදාගෙන කද්දි අම්බලමේදී. ඒ කියන්නේ එක එක්කෙනා කරගෙන ආපු කර්ම පුරුදු කරගෙන ආපු සත්පුරුෂ අසත්පුරුෂකම් මේ ජීවිතවල බැඳීම් එක්ක අපි බෙදා ගන්නවා.
ස්වාමියා මරමු කිව්වොත් බිරිඳට හා කියන්න වෙනවා. එතකොට බෙදාගෙන කෑව වෙනවා. නේද? ඒ නිසා සසර බොහොම අනතුරුදායකයි. තමන්ගේ පිහිට පිළිසරණ හදාගන්න පින්වත් නේ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා නිර්මල ධර්මයක් දේශනා කරලා තියෙනවා. ගැලවෙනවා නම් ගැලවෙන්න. දැන් තියෙන්නේ අපේ කොටස. කොසල් මහරජුරෝ ගියාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි පසේ නදි කොසල් මහරජුරෝ මට ධර්ම සෑයක් බැන්දයි කිව්වා. මං වෙනුවෙන් දහම් සෑයක් කොසල් රජුරෝ හැදුවයි කිව්වා. මේ ධර්ම පරයාය ඔබ වහන්සේලාත් ඉගෙන ගන්න කිව්වා, දරා ගන්න කිව්වා. ප්‍රගුණ කරන්න කිව්වා. බොහෝම ධර්මයට අනුගතව තුනුරුවන් කෙරෙහි පහදවගත්තු පහදීමක්. පින්වත්නි, අපි සාකච්ඡා කළේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ රාජ වර්ගයේහි සූත්‍රයේ නම ධම්මචේතිය කියන සූත්‍ර දේශනාව. ඔබ සියලු දෙනාටම ධර්මයට අනුගත වූම වැටහීමක් උතුම් තුනුරුවන කෙරෙහි ඇති වේවා. සියලු දෙනාටම නිදුකින් කුසල් උපදීවා. උපදින කුසල ධර්මයෝ සුවසේම වැඩි දියුණුවට පැමිණේවා. ඉක්මන් භවයක උතුම් නිර්වාණ අවබෝධයක් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් මේ උතුම් දේශනාව සිද්ධ වන්නට යෙදුනේ විශේෂයෙන්ම මේ හේමක ඩයස් මහත්මාණන්ගේ සංවිධාන ශක්තියෙන් යුතුව මේ වෛද්‍ය කමානී මායාදුන්න මැතිණිය, ඒ වගේම රුක්ලන්ත මායාදුන්න මහත්මාණන් ආදී සත්පුරුෂ පිරිසගේ දායකත්වයෙන් සහභාගීත්වයෙන් මේ ධර්ම දාණය ලොවට සිද්ධ වන්නට යෙදුනේ. ධර්ම දානයේ හිමියතු සියලු දෙනාටම සුවසේ ධම්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. ප්‍රස් කරගත් සියලු කුසල් නමින් මිය ගිය හැමතත් අත් වේවා. ඒ සියල්ලෝද පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා, නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. දායකත්වයේ දරූ මෙන්ම ශ්‍රවණය කළ හැමතත් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. බුද්ධාදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දෙවියන්ටත් මේ පින් ලැබේවා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේවාශිර්වාදයක් ඔබ අපට ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් දෙවියෝද නිවන් දකිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත්
අමා මහ නිවන නම් මහසයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පසුගිය සතියෙහි නිමාවට පත් කළ තැනින් මජ්ක්‍ධිම නිකායේ ධම්මචේතිය සූත්‍රය ඇසුරින් සිද්ධ කළ දේශනාවේ ඉතිරි දේශනාව මෙතෙන් සිට ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ.